Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tisarana gamanang sampunnam panatipatha viramani sikkhapadang samadhiyami. Adinādāna viramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā viramani sikkhapadang samadhiyami. Musāvādā viramani sikkhapadang samadhiyami. Suramire majjapamādhattāna viramani sikkhapadang samadhiyami. Tisaranena saddhiṃ panca sīlaṃ dhammang sadhukaṃ surakkitaṃ katmā appamādena sampādita. Samantha cakkavālesu atrā gaccantu devata Saddhammang munirājassa sunanto sagga mukkadam Dhammasavana kālo ayam badantā Dhammasavana kālo ayam badantā Dhammasavana kālo ayam badantā. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Uppang yatha kokanathang sugandhang patosya tullamavita gandhang angirasang passa virochamanang tapantha madicca tullamavita dikkati. භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද උතුම් බිනර පුම් පොහෝ දිනයේ දවසේදී බිනර ධර්මදේශනාව හැටියට මේ ධර්මදේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ චන්දිමා නානායක්කාර මහත්මිය විසින් ඒ පින්වත් මෞතුමියගේ ජන්මදිනය නිමිති කරගෙන ඒ ඇත්තන්ටත් පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් සහ සම්බන්ධ වෙන හැම දෙනාගේම ජීවිතයන් තුළට මේ උතුම් වූ ධර්මානුශාසනාව නිර්වාණ ප්‍රාර්ථනීය සමෘද්ධ වීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, මේ අසාර වූ භවගාමී ජීවිතය පවතින්නේ යම් කිසි හේතුවක් නිසාද? ඒ හේතුව පිණිස පිළියම් සකස් කරද්දී විශේෂයෙන්ම රාග, දේශ, මෝහ කියන අකුසලයන්
ජීවිතේ නොවැඩෙන ආකාරයට ජීවිතේ භාවිතා කිරීම තමයි ඊ타ත්ම වටිනාම කාරණාව බවට පත් වෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට අපි දන්නවා නොඑක් රෝගාබාධ හැදෙනවා. සමහරුන්ට කායික ලෙඩ හැදෙනවා, සමහරුන්ට මානසික ලෙඩ හැදෙනවා. කායික ලෙඩ අතරිනුත් ඕනෑතරම් කායික ලෙඩ මේ මනුෂ්‍ය ලෝකේ තියෙනවා. මානසික ලෙඩ අතරිනුත් ඕනෑතරම් මානසික ලෙඩ මේ මනුෂ්‍ය ලෝකේ තියෙනවා. ඔය තියෙන කායික ලෙඩවලට බොහෝමයකට බහුතරයකට ඖෂධ වර්ග හොයාගෙන ඒවා නිට්ටාවටම සුව කරන්න පුළුවන්කම තියෙනවා. තව සමහරක් තියෙනවා එහෙම නිට්ටාවටම සුව කරන්නට බැරි රෝග වර්ග. මානසික ලෙඩක් තියෙනවා. ඒවත් සුව කළ හැකි ඖෂධ වර්ග තියෙනවා. සුව නොකළ හැකි මානසික රෝග ඕනෑතරම් මනුෂ්‍ය ලෝකෙ මිනිස්සුන්ට තියෙනවා. සමහරක් ලෙඩවලට රෝගකාරකේ හොයාගන්නටවත් ඒකට ප්‍රත්‍ය වෙච්ච දේ හොයාගන්නවත් වෛද්‍යවරුන්ටවත් පුළුවන්කමක් නැති අවස්ථා මේ ලෝකේ ඕනෑතරම් තියෙනවා. මිනිස්සුන්ට හැදෙන කායික ලෙඩ අතර ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතිමස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජಂತಿ සයථීදං චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ જીවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චා මුඛන්දිකා පාලා විසූචිකා කුට්ටං ගණ්ඩෝ සෝසෝ කිලාසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චකා ලෝහිත පිත්තම් මදුමේහෝ අංසා පිලකා බගන්දලා පිත්ත සමුත්ථාන ආබාධ පිතහින්ද සෙම හැදෙනවා පිතහින්ද රෝග හැදෙනවා සෙම්ම සමුත්ථාන ආබාධ සෙමහින්ද රෝගාබාධ හැදෙනවා වාත සමුත්ථාන ආබාධ වාතේ හින්ද රෝගාබාධ හැදෙනවා ඊළඟට විෂම පරිහාරජාබාධ විෂම පරිහරණේ හරියට ජීවත් වෙන්නේ නැති එකේ මිනිස්සුන්ට ලෙඩ රෝග හැදෙනවා ඊළඟට උතු පරිණාමජාබාධ මේ තියෙන ඍතු වෙනස් වීමෙන් රෝගාබාධ මිනිස්සුන්ට හැදෙනවා ඒ වගේම ඕපක්කමිකාබාධ නොඑක් උපක්‍රමයන් හේතු කොටගෙන මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා සමහර ලෙඩ හදන්න උත්සාහ කරනවා ඒ වගේම කම්ම විපාකජා ආබාධ කර්මයේ හින්දා මිනිස්සුන්ට නොඑක් රෝගාබාධ මේ මනුෂ්‍ය ලෝකේ ඇති වෙනවා ඊළඟට සීතං උන්හං ගිගජ්ජා පිපාසා උච්චාරෝ පස්සාවෝති සීතල උණුහුම බඩගින්න මේ හැමදේම මූලික කරගෙන නොඑක් රෝගාබාධ මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සුන්ට හැදෙන්නට පුළුවන්කම තියෙනවා එතකොට රෝගයන් පිළිබඳව ලෞතුරා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සංයුත්ත නිකායට අයිති මහා මොග්ගල්ලාන තේරබොජ්ජංගි සංයුත්ත නිකායට අයිති මහා කස්සපත් තේරබොජ්ජංගි සංයුත්ත නිකායට අයිති මහා චුන්දත් තේරබොජ්ජංගි ඒ වගේම අංගුත්තර නිකායේ මහා ගිරිමානන්ද සූත්‍ර දේශනාවක් තියෙනවා ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ පැහැදිලිව රෝගාබාධයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දැන් එතකොට පින්වත් ඔබට කායිකව රෝගාබාධ හැදෙනවා. ඒ හැදෙන බොහෝමයක් කායික රෝග සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරින් භයානක රෝගත් තියෙනවා, භයානක නොවන රෝගත් තියෙනවා. මානසික රෝගත් භයානක රෝග තියෙනවා, භයානක නොවන රෝග තියෙනවා. දැන් මේ සියලු රෝගවලට වඩා ඊ타මත්ම භයානක රෝගයක් තියෙනවා. මිනිස්සු සමහරක් අය හඳුනාගත්ත සමහරක් ඇත්තෝ හඳුනා නොගත්ත ඊ타මත්ම භයානක රෝගයක්. දැන් ඔබට මේ මනුෂ්‍ය ලෝකේ හැදෙන සමහරක් ලෙඩ සමහරක් වෙලාවට මේ භවයෙන් පස්සේ ඊළඟ භවයට නොහැදී තියෙන්න පුළුවන්. ඒක මේ භවයට ආවේනික වූ යම්කිසි ප්‍රත්‍යක් හින්දා යම්කිසි හේතුවක් හින්දා හටගත්ත රෝගයක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි මේ රෝගය එක භවයකින් දෙකකින් ඉවර වෙන රෝගයක් නෙමෙයි. මේකට හරි අපූර්ව නමක් කියනවා. අපි මේකට කියනවා සංසාර රෝගය කියලා. මේ රෝගය මේ භවයේ ඊළඟට ඊළඟ භවයේ තව භව ගණනාවක් ඔබ පහු කරගෙන ආවනම් භව ගණනාවක් ඒ භව ගණනාව අතරත් දැන් මේ ඉන්න භවය අතරත් මෙතනින් ඉදිරියට යම් කිසි භවයක් ඔබ පවත්වනවද ඒ සියලු භවයන් වලදී
පින්වත් ඔබට අනෙක් රෝග කොහොම සුවපත් කරගත්තත් සංසාර රෝගී කියන රෝගයට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. මේ සංසාර රෝගය සුවපත් කරගන්නට ඖෂධයක් තියෙනවා. ඒ ඖෂධයට කියනවා ධම්මෝසද සමන්නත්ති කියලා. ධර්මයේ හා සමාන ඖෂධයක් නැහැ කියලා කියනවා සංසාර රෝගයට පිළියම් පිනිස පවතින. හැබැයි මේ ධර්මයක් දැන් ඔබේ තියෙන සංසාර රෝගයට ධර්මයේ අඩංගු වෙලා තියෙන්නේ බෙහෙත් වට්ටෝරුව විතරයි. ඔබ තමයි ඒ බෙහෙත් වට්ටෝරුව ඔබට අවශ්‍ය විදිහට ඔබ තුළට අරගෙන සකස් කරගෙන රෝගය සුවපත් කරගන්න විදිය හොයාගන්න ඕනේ. නැත්තම් ඒ හැම වට්ටෝරුවක්ම හැම කෙනාටම ගැලපෙන්නේ නෑ. එක එක්කෙනාට ආවේනික වූ වට්ටෝරු ධර්මයේ තුල සඳහන් වෙලා තියෙනවා. හැම මානසිකත්වයකටම එකම දේශනාව ගැලපෙන්නේ නෑ. අන්න ඒකින්ද තමයි බුදුරජාණන් වහන්සේ පරියාය ආකාරයෙන් ධර්මයේ දේශනා කරන්නේ. ඒ කියන්නේ දුක ගැන දැන් බුද්ධ දේශනාව ගත්තොත් දුක ගැන සූත්‍ර ඕනෑ තරම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණානේ එකම සූත්‍රකින් දුක දේශනා කරලා ඒ දුක නතර කරන්න. නමුත් තථාගතයන්න් වහන්සේ සූත්‍ර දේශනා ගණනාවකින් දුක ගැන දේශනා කරනවා. ඒකට හේතුව එක එක මානසික මට්ටම් වලට ධර්ම අවබෝධය වෙන්නේ එක එක විදිහට. දැන් එතකොට ඔබට අවශ්‍ය කරන බෙහෙත් වට්ටෝරුව ධර්මයෙන් අරගෙන ඔබ තුලට මේ බෙහෙත් වට්ටෝරුව දාගෙන ඔබ තුල ඔබට අවශ්‍ය කරන විදිහට රෝගය සුවපත් කරගැනීමේ මාර්ගය ඔබ හොයාගන්න සිද්ධ වෙනවා. මේ සංසාර රෝගය සුවපත් කරගැනීමේ මාර්ගය ඔබ හොයාගත්තේ ඔබට ලැබෙන ලොකු ප්‍රතිලාභයක්. ඒ ප්‍රතිලාභය තමයි ඔබේ ඉන්ද්‍රියයන් ඔබට පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉන්ද්‍රිය দমনය කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. සංසාර රෝගයට ප්‍රතිකර්ම කරද්දී. මෙන්න මේක මොනතරම් වැදගත්ද කියනවා නම් ඔබට සමහරක් වෙලාවට ඒකේ ලොකු වටිනාකමක් මෙතනදී නොදැනෙන්න පුළුවන්. පින්වත් ඔබ අහලා ඇති අපේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේට අති විශාල සංඛ්‍යාවක් සාමාන්‍ය මිනිසෙකුට මැනිය නොහැකි තරම් බුද්ධ ඥාන ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ නමකට පිහිටනවා. ඒ බුද්ධ ඥානයන් අතර ඊ타ම සුවිශේෂී ඥානයන් 6ක් පිහිටනවා. ඒ ඥානයන් 6ට කියනවා ෂට්ඨසාධාරණ බුද්ධ ඥානයන් කියලා. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයත්, ආස්‍යානුසේ ඥානයත්, යමක ප්‍රාතිහාරීයේ ඥානයත්, මහා කරුණා සමාපatti ඥානයත්, සබ්බඤ්ඤුත ඥානයත් සහ අනාවරණ ඥානයත් මේ ෂට්ඨසාධාරණ බුද්ධ ඥාන හැටියට සලකනවා. දැන් ඔබ හිතන්න සාංශාරික ජීවිතයක් තුළ යම් කිසි අවස්ථාවකදී අපි දන්නේ නැහැනේ අපේ ජීවිතේ අපි කොච්චර පින් කරලා තියෙනවද නැද්ද කියලා. එතකොට පව් කොච්චර කරලා තියෙනවද කියලාත් දන්නේ නැහැ අපි. ඒ හින්දා පිනපව මැනගන්න විදිහක් අපි දන්නේ නැහැ. දැන් මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙද්දී යම් කිසි කෙනෙකුට දැනුණොත් එහෙම මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සු අතර එයාගේ ජීවිතේ පව වැඩි කියලා පිනට වඩා එවනම් මේ මිනිස්සයා මේ මනුෂ්‍ය ලෝකේ බොහොම අවාසනාවන්ත තැනක ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙකුට දැනුණොත් එහෙම එයාගේ ජීවිතේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙද්දී පවට වඩා පින් ටිකක් හරි වැඩි කියලා. අන්න එහෙමනම් ඒ කෙනා මේ මනුෂ්‍ය ලෝකේ වාසනාවන්ත තැනක ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබ සාංශාරික ජීවිතේ පින් පුරා ගත්තට පස්සේ ඔබට වාග්යක් වාසනාවක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියට යන්න. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියට යන අවස්ථාවේදී තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මොනම් වෙලාවකවත් ඔබේ පාට මොකක්ද කියලා බලන්නේ නැහැ. ඔබේ දිග පළල මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ බලන්නේ නැහැ. ඔබේ භෞතික වටිනාකම මොකක්ද කියන එකෙන් බුදුරජාණන් වහන්සේට කිසිම වැඩක් නැහැ. එහෙමනම් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඔබේ යම් කිසි දෙයක් පිරික්සනවා. විමසනවා. ඒ විමසන්නේ මොකක්ද? ඔබ සාංශාරික ජීවිත තුළ බුදුහාමුදුරුවෝ ඔබේ ජීවිතය තුළ ඔබ සාංශාරික ජීවිතය තුළ ඔබේ ඉන්ද්‍රියයන් තුලින් නිවන් පිණිස කුසලතා මොනතරම් ආකාරයකට දියුණු කරගෙන තියනවද නැද්ද කියන එක ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරික්සලා බලනවා. ඒක කරන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය භාවිතා කරලා. අන්නේ දවසට
ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පාද මූලේ නම් ඉන්නේ බුදුරජාණන් වහන්සේට දුරතියාම තථාගතයන්න් වහන්සේ වෙත එළඹෙද්දිම බුදුහාමුදුරුවෝ එක ඇසිල්ලකින් ඒ ඥානෙ භාවිතා කරලා බලනවා තමන් වහන්සේගේ ඉදිරියට එන පුද්ගලයාගේ සාංශාරික ජීවිතය තුළ බුදුහාමුදුරන්ට පේනවා භව කොච්චරක් ඉපදිලා තියෙනවද දැන් ඉන්න භවය මොකක්ද තව කොච්චර භව ගණනාවක් ඉපදෙන්න තියෙනවද මේ සියලු කාරණා තථාගතයන් වහන්සේ නම එක ඇසිල්ලකදී දකින්න. එතකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේට පෙනෙන්න පටන් ගන්නවා. ඒ සාංශාරික ජීවිත තුළ ඔබ ඇස කන නාසය දිව ශරීරය උපයෝගී කරගෙන මොනතරම් දුරට ඒ කියන ඉන්ද්‍රියයන් තුලින් ඉන්ද්‍රිය ධර්මතා දියුණු කරගෙන තියනවද කියන කාරණා. අන්න ඒකට තමයි සංසාර රෝගයට අපි පිළියම් කරද්දී ඒ පිළියම වශයෙන් අපි ධර්මයේ තෝරගත්තා. ධර්මයේ තෝරගෙන අපිව සකස් කරගද්දී අපේ ඉන්ද්‍රියයන් දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ ඉන්ද්‍රියයන් දියුණු වීමේ වාග්ය කියන දේ සැලසෙන්නේ යම් කිසි දවසකදී අපි ධර්ම අවබෝධය කරන්න සූදානම් වෙන වෙලාවට. දැන් ඔබ අහලා ඇතිනේ බුද්ධ දේශනා තුළ උද්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ ආදී වශයෙන් එක බණපදයෙන් ධර්ම අවබෝධය කරපු ශ්‍රාවකයෝ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලේ හිටියා. දැන් එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ජීවමානව නැති නිසා ඒ වගේ මට්ටමකට අපේ ඉන්ද්‍රිය ධර්මතාවයවත් මනසවත් දියුණු වෙලා නැති නිසා අපට ඒ තරම් ඉක්මනට ධර්ම අවබෝධය කරන එක පහසු කාර්යයක් බවට පත් වෙලා නැහැ. ඒ නිසා ඔබ ඔබේ ඉන්ද්‍රිය ධර්මතා දියුණු කරගත්තොත් එහෙම ඒ ඉන්ද්‍රිය ධර්මතා තුළින් ඔබට යම්කිසි දවසක වාග්ය වාසනාව සැලසෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේදී උනත් ඊ타ත්ම ඉක්මනින් ධර්ම අවබෝධයක් ලබන්නට. ඒ ඉන්ද්‍රිය ධර්මතාවයනුත් මූලික කරගෙන ඉන්ද්‍රිය ධර්මතා දමනය කරගන්නට, පාලනය කර ගැනීමේලා බුදුහාමුදුරුවෝ ඊ타ත්ම වටිනා සූත්‍ර දේශනා ගණනාවක් බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා. ඒ අතරින් මේ දේශනාවත් යම් කිසි කෙනෙකුට යම් කිසි කෙනෙකුගේ ජීවිතේ පාලනය කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්න එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට ඊ타ත්ම වටිනා දේශනාව. සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ අපුත්තක වග්ගයට අයිති ඊ타ත්ම වටිනා දේශනාව. මේ දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රජවරු 5 දෙනෙක් අරඹය. පින්වත්නි, දඹදිව 12 මහා ජනපදයන් අතරින් විශේෂයෙන් මේ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී පැවතිච්ච ප්‍රධාන ජනපද 16 අතරින් ප්‍රධානත්වයෙන්ම පැවතිච්ච රාජාණ්ඩු 4ක් තිබුණා. ඒ රාජාණ්ඩු 4 තමයි මගධය, කෝසල රාජධානිය, වත්ස රාජධානිය, ඒ වගේම අවන්ති රාජධානිය. මේ රාජධානීන් අතරත් ප්‍රධානම ශාස්ත්‍රීයකම ඊ타ත්ම දියුණුම රාජධානිය හැටියට සැලකන්නේ කෝසල රාජධානිය. කෝසල රාජධානිය පාලනය කරන්නේ කොසල් රජතුමා. මේ රජුරවන්ට කියනවා පසේ නදී කොසල් රජතුමා කියලා. ඒ කියන්නේ මේ රාජධානිය කොච්චර ශාස්ත්‍රීය රාජධානියක්ද කිව්වොත් එහෙම මේ රාජධානිය සීමාවල් වලින් ගංගාවල් 5ක් ගලාගෙන ගලා බසිනවා. ඒ නිසා කොසල් රජතුමාව හඳුන්වන්නේ පසේ නදී කොසල් රජතුමා හැටියට. මේ කෝසල රාජධානියේ ඊ타ත්ම වැදගත් ස්ථාන කීපයක් පවතිනවා. ඒ වැදගත් ස්ථානයන් අතරින් ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු දෙව්රම් වෙහෙර, ඒ වගේම විශාඛා මහ උපාසිකා විසින් සිද්ධ කරපු පූර්වාරාමය, ඒ වගේම ධම්සභා මණ්ඩපය, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය පරිදි ආනන්ද හාමුදුරුවෝ විසින් දෙව්රම් විහෙරෙහි සිටවන්ට යෙදුණු ආනන්ද බෝධි, මේ ආදී වශයෙන් බුද්ධ ශාසනය හා සම්බන්ධ සුවිශේෂී ස්ථාන සුවිශේෂී වටිනාකමකින් යුක් බොහෝ දේවල් මේ කෝසල රාජධානියේ පැවතුණා. මේ කෝසල රාජධානියේ ප්‍රධාන නගරයන් කීපයකුත් තියෙනවා. ඒ ප්‍රධාන නගරයන් වලින් ප්‍රධානම නගරය තමයි ශ්‍රාවස්තිපුරය. අපි කවුරුත් දන්න සවැත් නුවර. ඊළඟට බරණැස, ඊළඟට අයෝධ්‍යාව. මේ හැම එකම කෝසල රාජධානියට අයත් වෙච්ච ප්‍රධාන නගර හැටියට සැලකන්නේ.
සවැත් නුවර දෙව්රම් විහෙර. එහෙමත් නැත්නම් අනේපිඩු සිටානන් විසින් සිද්ධ කරන්නට යෙදුණු අනාථපිණ්ඩිකස්සාරාමයේ. එහෙමත් නැත්නම් අපි කවුරුත් කියනවා ජේතවනාරාමයේ කියලා. මේ දෙව්රම් විහෙර ඉතාමත්ම වටිනා ස්ථානයක්. ඒකට හේතුව තමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 45ක් බුද්ධ ජීවිතේ පුරාවට බුදුහාමුදුරන්ගේ 45 වසක බුද්ධ ජීවිතේ තථාගතයන්න් වහන්සේ මේ වගේම වස් කාල වැඩිම ප්‍රමාණයක් ගත කරපු එකම ස්ථානයේ හැටියට සැලකෙන්නේ සවැත් නුවර ජේතවනාරාමය. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධ ජීවිතයෙන් වස් කාලයන් වස් 3 මාසයන් 25ක් ගත කරලා තියෙනවා සවැත් නුවර ජේතවනාරාමයේ තුල. මේ සවැත් නුවර ජේතවනාරාමයේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරද්දී කොසල් රජතුමා රජවරු එකතු වෙන්නේ රජවරු එක්කනේ. රාජකීය තවත් රාජවරු 4 දෙනෙක් එක්ක කොසල් රජතුමාත් එක්ක රජවරු 5 දෙනෙක් අතර පුංචි කතිකාවතක් ඇති වෙනවා. රජවරු කියලා කියන්නේ කොහොමත් පංචකාමයට බොහෝම ඇලුම් කරන, පංචකාමයේ තාමත්ම අතිශයින් තීව්‍ර විදිහට වින්දනය කරන, පංචකාමයට බොහෝ කැමැත්තක් දක්වන පිරිසක්. දැන් මේ රජවරු අතර පුංචි කතා බහක් ඇති වෙනවා. මේ ඇති වෙන කතා බහ තමයි රජවරු නොඑක් කතාවන් කතා කර ඉද්දී මේ ලෝකේ අපි මොනම කතාවක් කතා කරත් ඒක ධර්මයේ නෙමෙයි න ඒක වැටෙන්නේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා පංචකාමයටම තමයි. රජවරු මේ කතා බහ කර ඉද්දී රජවරු අතර පුංචි විවාදයක් ඇති වෙනවා. එක රජතුමෙක් කියනවා පංචකාමයන් අතරින් රූපය තමයි අග්‍ර වෙන්නේ කියලා. එතකොට තවත් රජෙක් කියනවා පංචකාමයන් අතරින් මට හැඟෙන විදිහට මා දරන විදිහට මට නම් දැනෙන්නේ ශබ්දය තමයි අග්‍ර වෙන්නේ කියලා. එතකොට තවත් කෙනෙක් කියනවා ගන්ධය අග්‍ර වෙනවාය කියලා. තවත් කෙනෙක් කියනවා නෑ රසයි අග්‍ර වෙන්නේ කියලා. තවත් කෙනෙක් කියනවා නෑ ස්පර්ශයයි අග්‍ර වෙන්නේ කියලා. දැන් මේ රජවරු අතර පංචකාමයේ පිළිබඳ පුංචි ගැටුමක් නිර්මාණය වෙනවා. එතකොට කොසල් රජතුමා යෝජනා කරනවා පින්වත් රජවරුන්ට රජතුමනි ලෞතර බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහෙරේ වැඩ වාසය කරනවා. අපි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වෙත එළඹිලා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණය පිළිබඳව දැනගමු කියලා. එහෙම කියලා කතිකා කරගෙන මේ රජවරු 5 දෙනාම දෙව්රම් විහෙර බලා ගිහිල්ලා තථාගතයන්න් වහන්සේ වැඩ වාසය කරන ස්ථානයේ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පස්ස හිඳගෙන ඉද්දී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය විමසනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ නොඑක් කාම වර්ගයන් කාමයේ වින්දනය කළ හැකි ආකාර තියෙනවා. ඒ කාමයන් අතරින් අපි අතර පුංචි කතාබහක් විවාදයක් පැන නැගුණ භාග්‍යවතුන් වහන්සේ හොඳම උච්චතම කාමයේ අග්‍රතම කාමයේ වෙන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව. ඒ අතරින් භාග්‍යවතුන් වහන්සේ එක්කෙනෙක් ප්‍රකාශ කරනවා රූපය තමයි අග්‍ර වෙන්නේ කියලා. එක්කෙනෙක් ප්‍රකාශ කරනවා ශබ්දය තමයි අග්‍ර වෙන්නේ කියලා. තවත් කෙනෙක් ප්‍රකාශ කරනවා නැහැ ගන්ධය තමයි අග්‍ර වෙන්නේ කියලා. තවත් කෙනෙක් ප්‍රකාශ කරනවා නෑ රසය තමයි අග්‍ර කියලා. තව කෙනෙක් කියනවා නෑ ස්පර්ශය තමයි අග්‍ර වෙන්නේ කියලා. දැන් රජතුමා අහනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පංච කාමයන් අතරින් අග්‍ර වෙන්නේ මොකක්ද කියලා. ඉතින්වත් ඇත්තටම පංච කාමයන් අතරින් අග්‍ර වෙන්නේ මොකක්ද? කොසල් රජතුමා හොඳයි. අපිට හැම එකම අග්‍රයි. රූපයත් අග්‍රයි, ශබ්දයත් අග්‍රයි, රසයත් අග්‍රයි, ගන්ධයත් අග්‍රයි, ස්පර්ශයත් අග්‍රයි. අපිට හැමදේම හොඳයි කියලා හිතලා තියෙන්නේ. හැබැයි කොසල් රජතුමාට හිතුනේ එකක් හොඳයි කියලා. අනිත් රජවරුන්ටත් හිතලා තියෙන්නේ එක හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ විමසපුවම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහරජ මට හැඟෙන ආකාරයට පංචකාම ගුණයන් අතරින් මනාපය කෙලවර කොට ඇති දෑ අග්‍රයයි මම කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංචකාම ගුණයන් අතරින් මනාපය කෙලවර කොට ඇති දෑ අග්‍රයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා. මහරජ රූපය ගැන කෙනෙකුට කැමැත්තක් උපදී. දැන් මේ දේශනාවන් අහද්දී පින්වත්ව ඔබ ගැන විමසීමක් සිදු කරන්න ඕනේ.
කවුරු ගැනවත් හිතලා ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තමන් ගැන හිතලා තමයි ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මහරජ රූපය ගැන යමෙකුට කැමැත්තක් උපදී. තවත් කෙනෙකුට රූපය ගැන අකමැත්තක් අමනාපයක් උපදී. රූපය ගැන කැමැත්තක් ඇති පුද්ගලයා ඒ රූපය ගැන එයින් සතුටටපත්ව ඒ රූපේ නැවත නැවතත් ප්‍රාර්ථනා කරයි. වෙනත් කිසිදු රූපයක් එම් පුද්ගලයා ප්‍රාර්ථනා නොකරයි. තමන්ගේ සිත් තලවන තමන්ගේ සිත්ගත් රූපයම සියලු රූපයන් අතරින් උතුම් කොට සලකයි. මහරජ ශබ්දය ගැන කෙනෙකුට කැමැත්තක් උපදී. තවත් කෙනෙකුට ශබ්දය ගැන අකමැත්තක් අමනාපයක් උපදී. ශබ්දය ගැන කැමැත්තක් ඇති පුද්ගලයා එයින් සතුටටපත්ව එම ශබ්දයම නැවත නැවත ප්‍රාර්ථනා කරයි. එම ශබ්දය හැර වෙනත් කිසිදු ශබ්දයක් එම පුද්ගලයා ප්‍රාර්ථනා නොකරයි. සියලු ශබ්දයන් අතරින් තමන්ට රුචි ශබ්දයේ උතුම්යයි ඒ පුද්ගලයා සලකයි. මහරජ ගන්ධය අතරින් යමෙක් ගන්ධය ගැන කැමැත්තක් උපදී. තවත් කෙනෙකුට ගන්ධය ගැන අකමැත්තක් උපදී. අමනාපයක් උපදී. ගන්ධය ගැන කැමැත්තක් ඇති පුද්ගලයා ඒ ගන්ධයෙන් සතුටටපත්ව නැවත නැවතත් එම ගන්ධයම ප්‍රාර්ථනා කරයි. එම ගන්ධය හැර වෙනත් කිසිදු ගන්ධයක් ප්‍රාර්ථනා නොකරයි. තමාට දැනෙන ගන්ධයම සියලු ගන්ධයන් අතරින් උතුම් කොට සලකයි. මහරජ රසය ගැන කෙනෙකුට කැමැත්තක් උපදී. තවත් කෙනෙකුට රසය ගැන අකමැත්තක් අමනාපයක් උපදී. රසය ගැන කැමැත්තක් දක්වන පුද්ගලයා එයින් සතුටටපත්ව ඒ රසයම නැවත නැවතත් ප්‍රාර්ථනා කරයි. ඒ රසය හැර වෙනත් කිසිදු රසයක් ප්‍රාර්ථනා නොකරයි. තමන්ට දැනෙන රසයම සියලු රසයන් අතරින් උතුම් කොට සලකයි. මහරජ ස්පර්ශය ගැන කෙනෙකුට කැමැත්තක් උපදී. තවත් කෙනෙකුට අකමැත්තක් උපදී. අමනාපයක් උපදී. ස්පර්ශය පිළිබඳව කැමැත්තක් දක්වන පුද්ගලයා ඉන් සතුටටපත්ව එම ස්පර්ශයම නැවත නැවතත් ප්‍රාර්ථනා කරයි. එම ස්පර්ශය හැර වෙනත් කිසිදු ස්පර්ශයක් ප්‍රාර්ථනා නොකරයි. තමන්ට දැනෙන ස්පර්ශයම සියලු ස්පර්ශයන් අතරින් උතුම් කොට සලකයි. පින්වත්නි, මේ පංචරාජ දේශනාවේ අට කතාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිට දේශයේ වැසියන් ගැඩවිල්ලන්ටත් ආස කරනවා. ඒ කියන්නේ ගැඩවිල්ලන් අනුභව කරන්න ආස කරනවා. හැබැයි මැදි දේශයේ වැසියන්, මධ්‍ය දේශයේ වැසියන් ඒක ඊ타මත් පිළිකුල් සහගත කාරණාවක් හැටියට සලකනවා. පිටස්තර දේශයේ වැසියන් ගැඩවිල්ලන්ට ප්‍රියමනාප, ගැඩවිල්ලන්ට සිත්තලවන සුළු ස්වභාවයෙන් යුක්තව තමයි වාසය කරන්නේ. හැබැයි මධ්‍ය දේශයේ වැසියන්ට ගැඩවිල්ලන් අනුභව කිරීම පනවා කියන එක ඊ타මත්ම අප්‍රිය සහගත කාරණාවක්. මධ්‍ය දේශයේ, මැදි දේශයේ වැසියන් මොණර මස් වලට ප්‍රිය කරයි. ඒ අය මොණර මස් කන්න ආසයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාහරනවා තව අනෙකෙක් මොණර මස් වලට පිළිකුල් කරයි. එතකොට ඉටු වන හෝ ඉටු නොවන දේවල් වල කැමැත්ත අකමැත්ත තීරණය වෙන්නේ එක්ක පුද්ගල කැමැත්ත හෝ සම්මත කැමැත්ත මතය කියලා බුදුරජාණන් වහන්සේ අට කතාවේ මේ පංචරාජ සූත්‍රය විස්තර කරලා දේශනා කරනවා. එතකොට ඉටු හෝ ඉටු නොවන හෝ කැමැත්ත අතර ලොකු වෙනසක් නැහැ. වෙනස තීරණය වෙන තැන මේ දේශනාව අවසානයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් එතකොට ඔබ හිතන්න ඔබට ඔබේ ජීවිතයේදී යම්කිසි රූපයක් පිළිබඳව කැමැත්තක් ඉපදිලා තියෙනවා. සමහරක් විට ඔබ කැමැත්තක් ඉපදිච්ච රූපය ඔබට ලං කරගන්න පුළුවන්කම ලැබිලා ඇති. සමහරක් වෙලාවට කැමැත්තක් ඉපදිච්ච රූපය ඔබට ඔබේ ජීවිතයේ යම්කිසි හේතුවක් නිසා ජීවිතේ නැත් කරන්ට සිද්ධ වෙන්න ඇති. එතකොට යම්කිසි අපි හිතමුකෝ යම්කිසි ප්‍රාණියෙක් කෙරෙහි, ජීවයක් කෙරෙහි, වස්තුවක් කෙරෙහි, මොකක් හරි දෙයක් කෙරෙහි ඔබට ඇති වෙනව මනාපයක්, කැමැත්තක්. දැන් එතකොට ඒ කැමැත්ත ඇති වුණාට පස්සේ
ඔබ මේ මනාප රූපේම නෙමෙයිද ජීවිතේට හොයන්නේ. අපි හොයන්නේ ඒ මනාප රූපේම තමයි. දැන් මිනිස්සුන්ගේ තියෙන ලොකුම ඛේදවාචික ගැටුම අවුල තමයි මිනිස්සු එක දෙයක් කෙරෙහි විතරක් නෙමෙයි බැඳෙන්නේ. රූපේ කෙරෙහි බැඳුනම ඒ රූපය හා සමානව පවතින ශබ්දයේ කෙරෙහි බැඳෙනවා. ඒ සමානව පවතින ගන්ධයේ කෙරෙහි බැඳෙනවා. ඒ සමානව පවතින රසයේ කෙරෙහි බැඳෙනවා. ඊළඟට ඒ හා සමාන්තරව පවතින ස්පර්ශයේ කෙරෙහි මිනිස්සු බැඳෙනවා. දැන් එතකොට අපි හිතමුකෝ අපි යම්කිසි රූපයකට කැමතියි කියලා. දැන් අපිට කවුරු හරි කිව්වොත් එහෙම ඒ රූපය පිළිබඳ අවබෝධයක් නැත්නම් ඒ රූපය හා සමාන වස්තුව හරි පුද්ගලයා හරි අතහරින්න කියලා. අපි යෝක කරනවාද? අපි ඒක කවුරුවත්ම කරන්නේ නැහැ. ඇයි ඒකට අපිට කැමැත්තක් ඉපදිලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කැමැත්තක් ඉපදිච්ච රූපය තමයි අපි නැවත නැවතත් අපේ ජීවිතේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ රූපය හැර වෙනත් කිසිදු රූපයක් ප්‍රාර්ථනා කරන්නේ නෑ. සමහරක් වෙලාවට අපි කැමති කෙනා හෝ කැමති දේ හෝ අපිට අතාරින්න සිද්ධ වුණා. ජීවිතේ මොනියම් හෝ කලකිරීමකදී ගැටුමකදී ප්‍රශ්නකදී හරි අපිට ආපහු අතීතයට ගිහිල්ලා මානසිකාර වෙන්නේ අර අපි අතහැරපු දේ අපිට දැනිච්ච දේ. ඒක මිනිස්සුන්ගේ හිතින් අතහැර ගන්න මිනිස්සුන්ට ලේසි නෑ. ඒක ඉතාමත්ම අපහසු කාරණාවක්. දැන් සමහරක් වෙලාවට මේ ලෝක ජීවත් වෙන හැමෝගෙම ජීවිතවල තමන් මේ ජීවිතේ තීරණය කරගෙන ඉන්න පුද්ගලයා හෝ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ වස්තුව හෝ ඔය හැම එකටම අනිකක් වූ දෙයක් හිතවල පවතිනවා. ඒ කියන්නේ තමන්ට ජීවිතේ හරියටම දැනිච්ච දේ මොකක්ද? දැනිච්ච දේ පංචකාමයන් හා සමාන දෙයක් වුණත් පංචකාමයන් හා අදාළ දෙයක් වුණත් ඒක තමයි මිනිස්සුන්ගේ ජීවිතේ හැමතිස්සෙම ස්මරණය වෙලා මිනිස්සුන්ට මතකයට පැමිණෙන්නේ. එතකොට බොහෝ වෙලාවට කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම ඒ රූපය අතහරින්න කියලා ඕකට කවුරුවත්ම ලේසියෙන් කැමති වෙන්නේ නැහැ. තමන්ට දකින්ට දැනෙන්න තමන්ට විඳින සියලු රූපයන් අතරින් තමන්ට දැනුණු රූපය තමයි තමන් උතුම් කොට සලකන්නේ. එතකොට එක් පුද්ගලයාට අන්‍ය වූ ස්වභාවයකින් තමයි පංචකාම වස්තුන්ගේ පැවැත්ම පැවතිලා තියෙන්නේ. කෙනෙකුට රූපය අග්‍ර වෙන්න පුළුවන්. හැබැයි හැමෝටම රූපය කියන දේ එකම වස්තුවේ රූපය කියන දේ අග්‍ර වෙන්නේ නැහැ. ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ඒ පුද්ගලයා හා සමානව පවතින දෙයක්. පින්වත්නි, කෙනෙකුට ශබ්දය අග්‍රයි කියලා හිතෙනවා. ශබ්දය අග්‍රයි කියලා හිතපුවම එයාට ඒ ඇහෙන ශබ්දය සමහරක් විට ස්ත්‍රී ශබ්දයක් වෙන්න පුළුවන්. පුරුෂ ශබ්දයක් වෙන්න පුළුවන්. යම්කිසි සතෙක්ගේ ශබ්දයක් වෙන්න පුළුවන්. මේ පරිසරයෙන් එන යම්කිසි ශබ්දයක් වෙන්න පුළුවන්. ඒක සිත් අලවන සුළු දෙයක් නෙවෙයි. එයා ඒකට ඇලිලා නම් ඉන්නේ. එයා එතකොට නැවත නැවතත් මොකද කරන්නේ? ඒ ශබ්දයම ඒ කෙනා තමන්ගේ හිතට ප්‍රාර්ථනා කරනවා. එතකොට වෙනත් කිසිදු ශබ්දයක් එයාට හොඳයි කියලා හිතෙන්නේ නැහැ. දැන් ඔබ මේ පංච කාමයන් කෙරෙහි රූපේට හෝ ශබ්දයට හෝ ගන්ධයට හෝ රසයට හෝ ස්පර්ශයට හෝ අපි හිතමුකෝ යම්කිසි වටිනාකමක් දුන්නා කියලා. යම්කිසි කෙනෙකුට වටිනාකමක් දෙන්න. යම්කිසි දෙයකට වටිනාකමක් දෙන්න. දැන් ওই වටිනාකමත් හැමදාම ඒ විදිහටම පවතිනවද? නෑ. ඒකේ වින්දනයක් ලැබුවට පස්සේ ඒකේ තියෙන වටිනාකම ටික අඩු වෙලා යනවා. මේ මනුෂ්‍ය ලෝකේ හැම දෙයකම ස්වභාවය එහෙම තමයි. ඒක ජීවයක් තියෙන දෙයක් වුණත් ජීවයක් නැති දෙයක් වුණත් හැම දෙයකම වස්තුකාම විශේෂයි මේ ලෝකේ තියෙන හැම දෙයකම ස්වභාවය එහෙමයි. දැන් ඔබ හොඳ වාහනයක් අරගෙන පාවිච්චි කළොත් එහෙම ඒක හැමදාම මේ වාහනේ ලැබපු චිත්ත ප්‍රීතිය ඔබට හැමදාම මේ වාහනෙන් ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක ටික කාලයක් යද්දී ඔබට මේ වාහනේ පිළිබඳ තිබ්බ ඒ රූපේ කෙරෙහි තිබ්බ ඇල්ම ඔබේ හිතින් දුරස් වෙලා යනවා. එතකොට ඊට වඩා වටිනාකමක් තියෙන දෙයක් තමයි අපි ආපහු ජීවිතේට ප්‍රාර්ථනා කරන්නේ. දැන් මේකේ තියෙන භයානකකම රූපයක් ජීවිතේට ලං කරගත්තා, ශබ්දයක් ජීවිතේට ලං කරගත්තා, ගන්ධයක් ජීවිතේට ලං කරගත්තා, රසයක් ස්පර්ශයක් ජීවිතේට ලං කරගත්තත් ඒවල වටිනාකමක්වත් අපේ ජීවිතේ ඉවර වෙන තාක්කල්වත් අපිට පවත්වන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකත් කාලයෙන් කාලයට අපේ විඳීමේ ස්වභාවය අනුව සහ ඒ වස්තුව අපිට දැනීමේ ස්වභාවය අනුව
ඒකට තියෙන වටිනාකම කියන එක අපේ හිතෙන් දුරස් වෙලා යනවා. එතකොට මිනිස්සු ඊට වඩා වටිනාකමක් තියෙන රූපයක් හොයනවා. ඊට වඩා වටිනාකමක් තියෙන ශබ්දයක් හොයනවා. දැන් ඔබට ගන්ධයක් දැනෙලා තියෙනවා. අපි හිතමු මොකක් හරි ගන්ධයක් දැනුණා. සුවඳ දෙයක් දැනුණා. සුවඳට මිනිස්සු මනුෂ්‍ය ලෝකේ කැමති. දැන් එතකොට ඔබට ආපහු සුවඳක් දැනෙන වෙලාවට ඔබට එකපාරට මතක් වෙන්නේ නැද්ද මේ සුවඳට වඩා අර සුවඳ හරි හොඳයි කියලා? ඒ සුවඳ දැනුණා නම් මීට වඩා බොහොම හොඳයි කියලා ඔබට හිතෙනවා. එතකොට ගන්ධයකට හිත අලව ගත්තම ආපහු අපි නැවතත් ප්‍රාර්ථනා කරන්නේ ඒ ගන්ධයම තමයි. අපිට ඒ දැනෙච්ච ගන්ධයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒක ප්‍රාර්ථනා කරලා අනිත් සියලු ගන්ධයන් අතරින් මේ ගන්ධය ඊට වඩා උතුම්ම කියලා මිනිස්සු සලකන්න පටන් ගන්නවා. මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිස්සු රසයක් දැනුණත් එහෙමයි. අපිට රසයක් දැනුණත් අපි ඒ රසය මොකක් හරි දෙයක් අපි හිතමු අනුභව කරනවා කියලා. එතකොට ඒහා සමානව තව දෙයක් ලැබුණම ඒක කද්දි හිතෙනවා අරක මීට වඩා රහයි කියලා. ඒක අපිට දැනෙනවා. ඒ මොකද අපි ඒකට සිත් අලවන ස්වභාවයෙන් අපි ඒකට යුක්ත වෙලා තියෙනවා. ඒ හින්දා නැවතත් අපි ප්‍රාර්ථනා කරන්නේ මොන රසය ලැබුණත් එයා සමාන දෙයක් ලැබිද්දි ඒ රසයම තමයි. එතකොට ඒ රසය හැරෙන්න මේක රහ නෑ කියනවා අරකාරි රහයි කියනවා. එහෙම කියනවනේ. ඒ රසය හැරෙන්න අපි වෙන එකක් ප්‍රාර්ථනා කරන්නේ නෑ ජීවිතේ. එතකොට තමාට ලැබෙන රසය අතරිනුත් හිතනවා අර රසය තමයි උතුම්ම කියලා. ඒක උතුම්ම කොට සලකනවා. යම්කිසි කෙනෙක්ගේ යම්කිසි දෙයකින් යම්කිසි ස්වභාවයකින් යම්කිසි පරිසර තත්වයකින් හරි අපිට ලැබෙන ස්පර්ශයක් ජීවිතේට. ඔය ලැබෙන ස්පර්ශය ලැබුණට පස්සේ අපි ආපහු මොකද කරන්නේ? ඒ ස්පර්ශයම නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ ස්පර්ශය හැර ඒකට වටිනාකමක් තියෙනකම්. ඒ ස්පර්ශය හැර වෙනත් ස්පර්ශයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඉතින් ඒ ස්පර්ශය බිඳලා ගියාට පස්සේ මිනිස්සුන්ට සමහරක් වෙලාවට ඒකේ වටිනාකම හරියට භුක්ති විඳින්න කලින් අපි හිතමුකෝ රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා. ඔය කියන කිසිම එකක වටිනාකම හරියට විඳින්න කලින් ඔය කියන දේවල් අපි අග්‍රයි කියලා උතුම් කියලා සලකපු යම්කිසි දෙයක් ජීවිතෙන් අයින් වුණා කියලා. දැන් දුකයි. ඒක හරියට විඳින්න කලින් ජීවිතෙන් අයින් වුණාම දුකයි. දැන් එතකොට යම්කිසි කෙනෙකුට ස්පර්ශයක් දැනුණත් එයා හිතන්නේ එයාට දැනිච්ච ස්පර්ශයම තමයි එයා උතුම් කොට සලකන්නේ. පින්වත්නි, මේ මනුෂ්‍ය ලෝකයේ පංචකාමයට ඇලීම සම්බන්ධව මිනිස්සුන්ගේ චිත්තසංතානයේ ස්වභාවික ක්‍රියාකාරීත්වය කියන්නේ මෙන්න මේකට. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සූත්‍ර දේශනාව හරීම පුංචි සූත්‍ර දේශනාවක්. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ ඊ타ත්ම සංකීර්ණ ඊ타ත්ම දාර්ශනික මනෝවිද්‍යාත්මක විග්‍රහයක් තමයි තථාගතයන්න් වහන්සේ දේශනා කරන්නේ. පංචකාමී ආස්වාදයට ඇලුනට පස්සේ රූපයට ඇලුනත්, ශබ්දයට ඇලුනත්, ගන්ධයට ඇලුනත්, රසයට ඇලුනත්, ස්පර්ශයට ඇලුනත් ඒක ඊ타ත්ම භයානකයි. කෙනෙකුට ඊතර වෙන්න හිතන සරල භාෂාවක් කියමු කෙනෙක් කියනවනේ ගොඩ යන්න ඕනි කියලා සසරින් නේද? එහෙම ඕනකමක් තියෙනවා නම් ඒ කෙනාට මේ කාම ස්වභාවයන් පිළිබඳව අවබෝධය ඇති කරගෙන තිබීම අතිශයම වටිනවා. දැන් ආස්වාදයට ගිජු වෙලා කාමී වරද්දගත්තාම සංසාරික ජීවිතේ බුද්ධ ජීවිතේ බුදුරජාණන් වහන්සේ බුද්ධ කාලයේ පුරාවට ඕනතරම් ආස්වාදයේ හේතු කොටගෙන ජීවිතේ වරද්දගත්ත ඇත්ත පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඔබ අහලා ඇති ඉසිදාසි කියලා තරුණියක් පිළිබඳව. බුද්ධ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඊ타මත්ම රූමත් තරුණියක්. ඒ වගේම සිටු පවුලක උත්පත්තිය ලබන්නේ. සිටු පවුලක උත්පත්තිය ලැබලා බොහොම සැප සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච ජීවිතයක් ගත කරන්නේ. මේ ජීවිතය ගත කරගෙන ඉදිරියට යද්දී සුදුසු කාලය ආපුවම විවාහපත් වෙන්න පුරුෂයෙක් හොයලා සිටු පියාණන් මේ දියණියට පුරුෂයෙක් බන්දලා දෙනවා. කසාද බන්දලා දෙනවා. හැබැයි නොබෝ කාලයකින්ම මේ විවාහය දෙදරා යනවා. ඒකට හේතුව තමයි ඉසිදාසි කල්පනා කරනවා මං අනිත් අය වගේ නෙමෙයි. මගේ ස්වාමි පුරුෂයාත් එක්ක මම විවාහ වුණාට පස්සේ මම ස්වාමි පුරුෂයාට මේ විදිහට සලකනවා. මම ස්වාමි පුරුෂයාට මේ විදිහට ගරු කරනවා.
දැන් විවාහපත් වුණාට පස්සේ ස්වාමි පුරුෂයාට උදේ නැගිට්ටමත් වඳිනවා. ගෙදරින් පිට වෙද්දිත් වඳිනවා. ගෙදරට එද්දිත් ඉසිදාසි ස්වාමි පුරුෂයාට වඳිනවා. ස්වාමි පුරුෂයා කතා කරාම වැඳගෙන ස්වාමි පුරුෂයා ළඟට යන්නේ. හැබැයි මේ ස්වාමි පුරුෂයාට ටික කාලෙකින් ඉසිදාසිව එපා වෙනවා. එපා වෙලා මේ ස්වාමි පුරුෂයාගේ අම්මට කියනවා අම්මේ මට මේ ස්ත්‍රියගෙන් නම් පළක් නැහැ. මේ ස්ත්‍රිය වහාම පැමිණිච්ච ස්ථානෙටම පිටත් කරන්නේ කියලා. එතකොට අම්මා ගිහිල්ලා ඉසිදාසිගෙන් අහනවා ඇයි මේ දැන් මෙහෙම කියන්නේ කියලා. එතකොට ඉසිදාසි කියනවා අනේ මෑණියනි මගෙන් නම් යම් කිසි වරදක් වුණාද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම උදේට නැගිට්ටම වඳිනවා. ගෙදරින් පිට වෙද්දි වඳිනවා. ගෙදරට ඇතුල් වෙද්දි වඳිනවා. කතා කරද්දි වැඳගෙන තමයි යන්නේ ස්වාමි පුරුෂයා ඉදිරියට කියලා. අම්මා ගිහිල්ලා පුතාට කියනවා පුතණුවනි මේ කාන්තාව නිකන් ශ්‍රියා කාන්තාවක් වගේ. ඇයි මේ වගේ කාන්තාවක් එපා කියලා මේ පිටුවහල් කරන්න, ගෙදරින් බැහැර කරන්න හදන්නේ කියලා. එතකොට පුතා කියනවා අනේ අම්මේ මට නම් කාරණාව කියන්න බෑ. හැබැයි වහාම මේ කාන්තාව මේ ස්ත්‍රිය මේ ගෙදරින් පිටත් කරලා හරින්න කියලා. දෑවැද්දෙන් භාගයක් දීලා ගෙදරින් පිටත් කරලා හරිනවා. දැන් ගිහිල්ලා ආපහු ඉසිදාසි ටික කාලයක් තමන්ගේ සිටු ගෙදරට වෙලා ඉන්නවා. ඉද්දි ආයිත් තමන්ගේ සිටු පියාණන් තවත් පුරුෂයෙක්ව හොයලා මේ ඉසිදාසිට විවාහ කරලා දෙනවා. කාලයක් ඊටාත්ම කෙටි කාලයක්. සතියක් දෙකක් තුනක් වගේ කෙටි කාලයක් තුළදී ඒ පුරුෂයාත් ඉසිදාසිව ගෙදරින් පිටමං කරනවා. ඒ පුද්ගලයාටත් ඉසිදාසි එක්ක ජීවිතේ පවත්වා ගන්නට එපා වෙලා අපිරිය වෙලා පිළිකුල් වෙලා ඉසිදාසිව පිටත් කරලා යනවා. දැන් ඊටාත්ම බොහොම ලස්සන තරුණියක්. ඒ වගේම බොහොම ධනයක් තිබ්බ තරුණියක්. ඉසිදාසි ගෙදරට ගිහිල්ලා දෙවෙනි විවාහයත් දෙදරා ගිහිල්ලා දැන් ගෙදරට වෙලා ඉන්නවා. තුන්වෙනි විවාහයට එලෙමන්ට් ඉදි සිටුවරයා කල්පනා කරනවා කාව හරි හොයලා කසාද බඳලා දෙන්න ඕනේ. දැන් ගෙදර තියාගෙන ඉන්නත් බෑ කියලා හිතලා මේ වෙයිද්දි මේ ගෙදරට එනවා කොලියක් මලියක් හොයාගෙන සිගමන් යන තරුණේ. මේ තරුණයා බෙලෙක් පිගානකුයි රෙදි කඩමාළු ටීකුයි එල්ලගෙන ඇවිල්ලා කන්න යමක් ඉල්ලනවා. ඊට පස්සේ කන්න යමක් දුන්නට පස්සේ සිටුවරයා අහනවා මේ තරුණයාගේ රැකියාවක් එහෙම තියනවාද කියලා. නෑ කියලා කියනවා. ඊට පස්සේ කියනවා රැකියාවක් දෙන්නම් කියලා. හැබැයි එක කාරණාවකට එකඟ වෙන්න කියලා කියනවා. මේ කාරණාව තමයි තමන්ගේ සිටු දියණිය සරණ පාවා ගැනීමට එකඟ වුණොත් රැකියාවක් දීලා ඊළඟට සිටු පවුලේ පුද්ගලයෙක් හැටියට සිටු පවුලට ඇතුළත් කරගන්නවායි කියලා කියනවා. කිව්වහම මේ තරුණ කොල්ල කල්පනා කරනවා ඒක නිකන් ධන ධාන්‍යයක් ඇදුනා වගේ සිටුවරියක් ලැබෙනවා. ඊළඟට ඒ තියෙන ධනෙට අයිතිකාරයෙක් බවට පත් වෙනවා. මේ හැමදේම ගැන හිතලා එකපයින්ම කැමති වෙනවා. කැමති වෙලා ටික දවසක් දැන් විවාහපත් වෙලා ටික දවසක් යද්දි හොඳට නාවල කරලා අරගෙන සිටු ඇඳුම් අඳලා කරලා අරගෙන දැන් සිටු ගෙදර ජීවත් වෙනවා. සතියක් දෙකක් ගත වෙද්දී මේ තරුණයාටත් ඉසිදාසිව එපා වෙනවා. එපා වෙලා මේ තරුණයා ගිහිල්ලා කියනවා අනේ මාමේ මට නම් ඉන්න විදියක් නැහැ මේ ගෙදර. මට තවත් මේ කසා දෙන්නම් පළක් නැහැ. ඒ නිසා මගේ අර බෙලෙක් පිගානයි රෙදි කඩමාළු ටිකයි දෙන්න. මම ඒ ටිකත් අරගෙන මේ ගෙදරින් පිට මං වෙනවායි කියලා ආපහු කොලයක් මලියක් හොයාගෙන අර රෙදි කඩමාළු ටික ඇඳගෙන ගෙදරින් පිටත් වෙලා යන්න යනවා. ඉසිදාසිට ජීවිතේ පා වෙනවා. ජීවිතේ සියදිවි හානි කරගන්න හිතාගෙන ඉන්න අවස්ථාවකදී එක්තරා රහත් මෙහෙණින් වහන්සේ නමක් ගෙදරට පිණ්ඩපාතේ වැඩම කරනවා. ඒ නාගදත්තා රහත් මෙහෙණින් වහන්සේ. නාගදත්තා රහත් මෙහෙණින් වහන්සේ ගෙදරට පිණ්ඩපාතේ වැඩම කරපු වෙලාවේ ඉසිදාසි ගිහිල්ලා පිණ්ඩපාතේ පිළිගන්නලා මෙහෙණියකින් ඉල්ලීමක් කරනවා. අනේ මෙහෙණියනි මට මේ දුකින් එතර වීම පිණිස මාව පැවිදි කරගන්න කියලා. නාගදත්තා රහත් මෙහෙණියෝ ඉසිදාසිව කැඳවාගෙන ගිහිල්ලා පැවිදි කරනවා. පැවිදි කරලා ටික කාලයක් ගත වෙද්දී ඉසිදාසි බවුන් වඩලා දිවස් ඇති කරගෙන තමන්ගේ ජීවිතේ දැන් ඔන්න සාංශාරික ජීවිතය ගැන පරීක්ෂාවක් කරලා බලනවා. මීට ආත්ම 7කට පෙර ආත්තුව ඉසිදාසි කියන්නේ තරුණයෙක් පිරිමියෙක්. මේ ඉන්න කාලයේදී ඉසිදාසි ඒ පිරිමි ආත්ම භාවයේ ඉද්දී මීට ආත්ම භාව 7කට කලින් ඒ පිරිමි ආත්ම භාවයේ ඉද්දී තමන්ට ඇති තරම් තමන්ට හිතෙන තරම් හොඳ ධනවත් තරුණයෙක්. ඒ ධනෙ වියහෙදම් කරමින් තමන්ට ඇති තරම් කාන්තාවන් පරිහරණය කිරීමක් කරනවා. කාන්තාවන් එක්ක සංවාසයේ යෙදෙනවා. තමන්ට කැමැති කාන්තාවන් ගෙන්නගෙන තමන්ට රිසිසේ ඒ පංචකාමයේ විඳිනවා.
විපාකයේ සකස් වෙනවා. පින්වත්නි මනුෂ්‍ය ලෝකයේදී මිනිස්සු සමහරක් වෙලාවට ජීවිතේ විඳින කරන කියන දේවල් වලදී මිනිස්සු හිතන්නේ නැහැ මිනිස්සුන්ගේ භවය මෙහෙම සකස් වෙයි කියලා. ඒක ඉතාමත්ම භයානකයි. ඉසිදාසේ මේ තරුණයාගේ ආත්ම භාවයෙන් මිදලා ඊළඟට කෙලින්ම යන්නේ නිරයට. නිරේ තවත් ආත්ම භාව ගණනාවක් කාලය ගත කරලා ඊළඟට ඇදිලා එනවා තිරිසන් යෝනිය කරා. තිරිසන් යෝනිය කරා ඇදිලා වඳුරු උත්පත්තියක් ලැබලා වඳුරු යෝනියේ වඳුරෙක් හැටියට උත්පත්තිය ලැබෙනවා. දැන් පුංචි වඳුරු පැටියා ඉපදුනාට පස්සේ ලොකු වඳුරෝ වඳුරන්ගේ ස්වභාවය තමයි අර පුංචි වඳුරු පැටව ඉපදුනාම වඳුරු පැටියාගේ ලිංගය තමන්ගේ නියපොතු වලින් පහුරු ගන්නවා පූරනවා. ඒ තමන්ගේ රැහැට තවත් ඒ වගේම පිරිමි වඳුරෙක් එනවට ඒ වඳුරෝ කැමති නෑ. ඒ හින්දා මෙහෙම දැන් මේ ඉසිදාසි අර පිරිමි ආත්ම භාවයෙන් මිදිලා ඒකාන්තාවන් පරිහරණය කරපු ආත්ම භාවයෙන් මිදිලා නිරේට ගිහිල්ලා නිරේන් තිරිසන් යෝනිය කරා ඇදිලා ඇවිල්ලා වඳුරු ආත්ම භාවයේ වඳුරු උපතක් ලැබලා උත්පත්තිය ලබන්නේ. දැන් අර ලිංගය පහුරු ගන්නවා. මේ පහුරු ගාමේ තුලින් තුවාලයක් හට ගන්නවා. මේ තුවාලයේ පැසවනවා. සැරව ගලන්ට පටන් ගන්නවා. ඕජස් ගලන්න පටන් ගන්නවා ශරීරයේ. ඒ තුවාලයේ උඩු දුවලා ලිංගය කුණු වෙලා ශරීරයේම කුණු වෙලා අවසානයේදී ඒ වඳුරු යෝනියේදී මරණයටපත් වෙනවා. එතනින් අනතුරුවත් ආයිත් උත්පත්තිය ලැබෙනවා තිරිසන් යෝනියම ගවයෙක් වෙලා හරකෙක් වෙලා උත්පත්තිය ලැබෙනවා. මේ හරකෙක් වෙලා උත්පත්තිය ලැබපුවාම පෙර ඒ හරකුන්ගෙන් වැඩ ගන්න ගවයින්ගෙන් වැඩ ගන්න ගවයින්ගේ රුෂණ කෝෂයන් තලනවා. මේ කෝෂයන් තලන්නේ ලීයක් අරගෙන ඒ ලීයේ මැදින් පළලා කෝෂය ලීය මැදට තියලා කෝෂය තලනවා. තලලා ඒ ගවයාව ප්‍රයෝජනෙයි පිණිස වැඩිපුර ගවයාගෙන් වැඩ ගැනීම පිණිස තමයි කෝෂ තලන්නේ ගවයාගේ. දැන් එසිදාසි වඳුරු යෝනියෙන් ගව යෝනිය කරා ආවට පස්සේ මේ කෝෂය තලලා මේ ගව යෝනියේදී කෝෂයේ තැළුවට පස්සේ තුවාලයක් හට ගන්නවා. මේ තුවාලේනොත් සැරව ගලන්න පටන් ගන්නවා. ඕජස් ගලන්න පටන් ගන්නවා. අනිත් ගවයින්ගේ ඒ තුවාලයේ සුව වෙද්දී කෝෂ තලන තුවාලයේ සුව වෙද්දී සියලු ගවයින්ගේ තලනවා. දැන් මේ ඉසිදාසිගේ ඒ තුවාලේ හොඳ වෙන්නේ නැහැ. ඒකට පණුව ගහනවා. පණුව ගහලා ශරීරේ පුරා පණුව පැතිරලා ගිහිල්ලා මේ ගව ආත්ම භාවයේදී ගව යෝනියේදී මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට නැවත වතාවක් තිරිසන් යෝනියෙම උත්පත්තිය ලැබෙනවා. එළුවෙක් වෙලා උත්පත්තිය ලැබෙනවා. ඒ එළුවෙක් වෙලා උත්පත්තිය ලැබුව අවස්ථාවේදී කෝෂ තැලීමකට භාජනය වෙනවා. ඒ කෝෂ තැලීමට භාජනය වෙච්ච අවස්ථාවේදී අර ආකාරයෙන් තුවාලය ඇති වෙලා සැරව ඇති වෙලා ඕජස් කරන්න පටන් අරගෙන ඒකට පණුව ගහලා ශරීරයේ කුණු වෙලා අන්තිමේදී මරණයටපත් වෙනවා. ඊළඟට උත්පත්තිය ලැබෙනවා වහල් කුලේ වහල් භාවයක නපුංසකෙක් බවට පත් වෙලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ උබතෝ බිහංජනිකයෝ පණ්ඩකයෝ පිළිබඳව පැහැදිලි දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නපුංසකාත්ම භාවයක උත්පත්තිය ලැබෙනවා. ඒ උත්පත්තිය ලැබපුවම එක් නොඑක් දිනාගේ සතුට පිණිස පරිහරණය කරලා අන්තිමේදී ඒ ජීවිතයේ දුක් විඳලා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ නැවත වතාවක් ඊ타මත්ම දිලිදු තැනක උත්පත්තිය ලැබෙනවා. ඒ පහත් කුලයක උත්පත්තිය ලැබෙනවා. එතකොට ඒ පහත් කුලයේ උත්පත්තිය ලැබුවාම පෙර කාලයේ පැවතිච්ච විදිහට සල්ලි තියෙන අය එහෙම මුදලාලිලා එහෙම ඉසිදාසිය කාන්තාවක් ස්ත්‍රියක් බවට පත් වෙලා උත්පත්තිය ලබන්නේ. අරගෙන ගිහිල්ලා තමන්ගේ පරිහරණයේ පිණිස පවත්වගෙන තියාගෙන ඉඳලා තමන්ට ඒ පරිහරණයේ භුක්ති විඳීම ඇති වුණාට පස්සේ තව තව අයට නොඑක් මුදලට විකුණනවා. ඒ ජීවිතේදීත් අතිශයින්ම දුක් විඳලා මරණයටපත් වෙනවා. ඊළඟ ජීවිතේ තමයි ඉසිදාසි හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය තුළ මේ දඹදිව උත්පත්තිය ලබන්නේ. හැබැයි අර කර්මයෙන් බේරෙන්න පුළුවන් කම ඇත්තේ නෑ. අපි මේ එක භවයක සිද්ධ කරන දෙයින් තව භව ගණනාවක් ඒ සකස් වෙන විදීම වේදනාව මොනතරම්ද කියන කාරණාව තීරණය කරගන්නට මේ සිදාසි මේ භවයේදී උත්පත්තිය ලැබුවට පස්සේ දැන් කාන්තාවක් ස්ත්‍රියක් විවාහපත් වුණාට පස්සේ සිදාසිගේ ලිංගයේ ශරීරයේ ගන්ධයක් දුර්ගන්ධයක් හමනවා. ඒ දුර්ගන්ධය කෙනෙකුට පුරුෂයෙකුට ඉවසිය නොහැකි තරම් දුර්ගන්ධයක්. ඒක තමයි අර විවාහපත් වෙන පුරුෂයෝ තුන්දෙනාම සිදාසිව අතහැරලා යන්නේ. ඒකට හේතුව තමයි මේ කාම පරිහරණය පිළිබඳව
අර ආත්ම භාව හතකටත් ඉහත කාලයකදී උත්පත්තිය ලැබලා කාම පරිහරණය පිළිබඳව ජීවිතේ වරද්දවා ගැනීම හේතු කොටගෙන ඒ විපාකය සකස් වෙලා තියෙනවා සසරට. ඒ හින්දා ඒ නිසාම ඉසිදා සිට සිද්ධ වෙනවා ආපහු මනුෂ්‍ය ලෝකෙ බොහොම රූමත් උත්පත්තිය ලැබුවා. ඒ උත්පත්තිය ලැබපුව භවයේදී පවා අර කියන කර්මයට නතු වෙන්න භාජනය වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා පින්වත්නි අපි හිතනවා බොහෝ වෙලාවට රූපය අග්‍රයි කියලා, ශබ්දය අග්‍රයි කියලා, එහෙම නැත්නම් ගන්ධය, රසය, ස්පර්ශය අග්‍රයි කියලා. සමහරක් වෙලාවට ඔය ඔක්කොම අපිට අග්‍රයි කියලා හිතනවා. ඔය ඔක්කොම හොඳයි කියලා හිතනවා. එක දෙයක් අල්ලගත්තට පස්සේ ඒක අල්ලගෙන අපිට මේ සාංශාරික ජීවිත පුරාවටම එක තැනක් වරද්දවා ගැනීම හේතු කොටගෙන හුඟක් තැන්වල දුක් විඳින්න සිද්ධ වෙනවා. පින්වත්නි, මේ ලෝකේ පවතින පංචකාම වස්තුන්ගේ ස්වභාවය ඒවාටම ආවේනික වෙච්ච අන්‍ය වූ තත්වයක් පවතී. පංචකාම වස්තුන්ගේ ස්වභාවය. මිනිස්සු තමයි තමන්ට කැමති පරිද්දෙන් තමන් දකින දේ, විඳින දේ, අහන දේ, දැනෙන දේට සංකල්පයක් ආරෝපණය කරනවා. දැන් මේක කොහොමද කරන්නේ කියන එකත් කියන්න. සංකල්පයක් ආරෝපණය කරනවා. ආරෝපණය කරලා ආරෝපිත සංකල්පයේ කෙරෙහි මිනිස්සු ඇගීමක් ඇති කරගන්නවා. ඒක අල්ලා ගැනීමක් සිද්ධ කරනවා. මේක වටිනවා කියලා හිතනවා. වටිනවා කියලා හිතලා තමන් කැමති පරිදි, තමන්ට ඕන පරිදි, තමන් හිතන පරිදි ඒක ඒ විදිහට ඉන්න ඕනි කියලා මිනිස්සු තීරණයක් සිද්ධ කරනවා. පින්වත්නි, රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. දැන් මේ ඔබෙන් අහන්නේ මේවා ඇත්තටම කාමයේද? රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය මේවා ඇත්තටම කාමයේද? දැන් ඔබට පුංචි අවස්ථාවක් ලැබෙනවා. මේ මෙතන ධර්ම ශ්‍රවණය කරන නැත්තන්ගේ මෙතන ඉන්නවා ස්ත්‍රීන්, මෙතන ඉන්නවා පුරුෂයෝ, මෙතන තියෙනවා දේවල්, නොඑක් වස්තුන්. මේ දේවල් වලින් මට කාමයේ තියෙන දේවල් ටික පෙන්වන්න පුළුවන්. මෙතන ස්ත්‍රීන් ඉන්නවා, පුරුෂයෝ ඉන්නවා, වස්තුන් තියෙනවා. මේ තියෙන දේවල් වලින් කාමයේ තියෙන දේවල් ටික පෙන්වන්න. ඔබට දලා අදහසක් හිතෙනවා නම් මේක මේ කාමයේ තියෙන දෙයක් කියලා මට කියන්න මේකේ කාමයේ තියෙනවා කියලා. පින්වත්නි, මේ ලෝක කිසිම එකක කාමයේ නැහැ. කිසිම එකක කාමයේ නැහැ. කිසිම ස්ත්‍රියකගේ ඔබට ආවේනික වෙච්ච, එයාට ආවේනික වෙච්ච කාමයේ අතුල ඇති. ඔබ යම් කිසි ස්ත්‍රියක් දිහා බලනවා නම් එයාගේ ඔබ බලද්දී ඔබට පේන කාමයක් එයා තුල නැහැ. ඔබ පුරුෂයෙක් දිහා බලද්දී පේන කාමයක් එයා තුල නැහැ. ඔබ බලන්නේ මේ මේස දිහා නම් මෙතන කාමයක් නැහැ. ඔබ බලන්නේ මේ ශාලාව දිහා නම් මෙතන කාමිකුත් නැහැ. මේ ලෝකෙ කිසිම තැනක කාමයක් නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පංචකාම වස්තුන් වල පවතින්නේ ඒ එක එකට ආවේනික වෙච්ච අන්‍ය වූ ස්වභාවයක්. එතකොට මිනිස්සු තමන්ට සිතැඟි පරිදි, තමන්ට කැමති පරිදි ඒවට සංකල්පයක් ආරෝපණය කරනවා. ඔබේ හිතේ ඉන්න ඔබ මේ වගේ කෙනෙක් ලබන්න ඕනේ, මේ වගේ දෙයක් ලබන්න ඕනේ කියලා. එතකොට ඒ වගේ ගති ලක්ෂණ තියෙන කෙනෙක් දැක්කම ඔබ මොකද කරන්නේ? ඔබේ ඔළුවේ තියෙන සංකල්පය එයාට ආරෝපණය කරනවා. ආරෝපණය කරලා එයාගෙන් යම්කිසි එයාගේ රූපය තුලින් ආස්වාදයක්, එයාගේ ශබ්දය තුලින් ආස්වාදයක්, එයාගේ ගන්ධය තුලින්, රසය තුලින්, ස්පර්ශය තුලින් ආස්වාදයක් ලැබෙයි කියලා ඔබම තීරණය කරනවා. ඔබම තීරණය කරලා ඔබ ඔබට කැමති විදිහට එයා ඉන්න ඕනි කියලා හිතනවා. දැන් ලෝකේ කවුරුවත් අපි කැමති විදිහට ඉන්නේ නැහැ. ඔබ කැමති විදිහට ඔබේ ස්වාමි පුරුෂයෝ ඉන්නෙත් නැහැ, බිරින්දෑවරු ඉන්නෙත් නැහැ, දරුවෝ ඉන්නෙත් නැහැ. කවුරුවත් අපි කැමති විදිහට ඉන්නේ නැහැ. මේ ලෝකේ කිසිම තැනක පංචකාමයේ කියලා දෙයක් ඇත්තේ නැහැ. මේ ලෝකේ හැම තැනකම තියෙන වස්තු විශයක් විතරයි. අපි තමයි සංකල්පයක් ආරෝපණය කරන්නේ. මේක වටිනවා, මේක හොඳයි, මේක ගණන්, මේක මට ඕනේ කියලා අපි සංකල්පයක් ආරෝපණය කරනවා. මේක අපිට ඕනේ කියලා. අන්නේ ආරෝපිත සංකල්පයේ වටිනාකම අනුව තමයි දැන් බැඳීමයි, ඇලීමයි, ගැටීමයි, දුකයි ඔක්කොම තීරණය වෙන්න පටන් ගන්න තැන. ඉතින් කෙනෙකුට සසරින් එතර වෙන්න ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්න ඒ කෙනාට සිද්ධ වෙනවා මේ පංචකාමය ක්‍රියාකාරීත්වයට ගත්තට පස්සේ තමන්ගේ මනසේ පංචකාමයේ ක්‍රියාකාරී වෙන්නේ කොහොමද කියන දේ හරි හැටියට
අවබෝධ කරගන්න. මේක නිවන් දකින්නම විතරක් නෙමෙයි. ඔබට මේ මනුෂ්‍ය ලෝකයේදී නොගැටි ඉන්න තමන්ගේ පෞල් ජීවිතය පරිස්සම් කරගන්න. තමන් මේ ජීවත් වෙන ජීවිතේ හරියටි හරියාකාරව හසුරව ගන්න. මේ හැම දෙයකටම මේක වැදගත් වෙනවා. මේකේ ප්‍රමාණීය දන්නේ නැත්නම් එහෙම සීමාව ඉක්මවල මේවා විඳින්න ගියොත් එහෙම සිද්ධ වෙන්නේ නිවන් දකින්න කලින් මේ ජීවිතේ විනාශ වෙලා යන එක. එතකොට මිනිස්සු ඒකේ සීමාව දැනගෙන තියෙන්න ඕනේ. පින්වත්නි, ඔළුව කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. ඔළුවට දෙන දේ තමයි ඔළුව ගන්නෙ. අපි සාංශාරික ජීවිතේ පුරාවම ආස්වාදයේ පුරුදු කරලා තියෙන හින්දා ඉතින් ඔළුවට දෙන දේ දෙන්න අපි ඔළුව ඉල්ලන්න කලින්ම ඔළුවට දෙන දේ දෙන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඒ හින්දා ඔළුව කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. අපි බලෙන්ම ඔළුවට හුඟක් දේවල් දෙනවා. එහෙම දුන්නාට පස්සේ අපි කියනවා මාර රූපයක් කියලා. එහෙම කියනවනේ. මාර රසයි කියලා කියනවා. මාර ශබ්දය කියලා කියනවා. මාර සැපක් කියලා කියනවා. මාර සනීපයි කියලා කියනවා. ඕක ඇතුළෙම තියෙනවා ධර්මය. මාර රූප දැක්කම, මාර ශබ්ද ඇහුවම, මාර ගන්ධ වින්දම, මාර සැපක් ලැබුණම අපි කොහෙටද යන්නේ? අපි යනවා මාර වසඟයට. මාර දේවල් විඳින්න ජීවිතේ පුරුදු කරගත්තට පස්සේ අපි අන්තිමට ගිහිල්ලා නතර වෙනවා මාර වසඟේ. මාර වසඟේ ගිහිල්ලා නතර වුණාම මේ කරන හැම දෙයක්ම එතනින් හමාර වෙනවා. එතකොට දුකටම තමයි ජීවිතේ පත් කරගන්න සිද්ධ වෙන්නේ. දැන් එතකොට අපි යම්කිසි ක්‍රමයක් ගොඩනගාගෙන තියෙනවා. අපි විසින්ම අපිව විනාශ කරගන්න තැනකටපත් වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළාට පස්සේ මේ ස්ථානයේ ඉන්නවා චන්දන නලිංග කියලා චන්දන ලිංග කියලා පඬිවරයෙක් උපාසකවරයෙක් උපෝසත සීලය සමාදන් වෙච්ච කෙනෙක්. මේ කෙනා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ පිරිස අතර ඉන්න වෙනත් ස්ථානයක මේක අහගෙන මේ උපාසකයා කියන ලෝතර බුදුරජාණන් වහන්සේට ස්වාමීනි මට වැටහුණා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ අනුදැනවදාරනවා චන්දන නලිංග ඔබේ වැටහීම ප්‍රකාශ කරන්න කියලා. එතකොට ඒ උපාසකතුමා ප්‍රකාශ කරනවා ලෝතර බුදුරජාණන් වහන්සේට කෝක නද කියන රත්පියුම් යම්සේ සුවඳ ඇති කෝක නද රත්පියුම් උදෑසන පිපුනේද පහන වූ සුවඳ ඇත්තේ වන්නේද. ඒ ආකාරයෙන්ම ආකාශයේ දිදුලන බබලන සූර්යයා මෙන් අංගීරසං පස්ස විරෝචමාන අංගීරස ලෝතර බුදුරජාණන් වහන්සේ බබලනවායි කියලා කියන මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධයෙන් තථාගතයන්න් වහන්සේ ධර්මයේ තුලින් බබලනවායි කියන කාරණාව. එතකොට පින්වත්නි ඔබ ඔබේ ජීවිතය තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ජීවිතයට ඉවහල් කරගෙන ඔබත් ඔය මාර දේවල් විඳිනේවයි ගැලවෙන්න ජීවිතේ උත්සාහ කරන්න. මොකද අපිට නොදැනීම තමයි අපි විසින් අපිව විනාශ කරගන්න තැනකට අපිව පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ කිසිම දෙයක් අපේ ඇඟේවත් අපේ මේ බාහිරවත් කිසිම දෙයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. හැම දෙයක්ම තියෙන්නේ මිනිසුන්ගේ මානසිකත්වය තුළ. මිනිස්සු මානසිකත්වයෙන් තමයි හැම දෙයක්ම තීරණය කරලා තියෙන්නේ. අන්න ඒ නිසා බුදුදහමට කියනවා මේ මානසිකත්වයේ පාරිශුද්ධියට පත් කරන දහම හැටියට බුදුදහමට කියනවා මේක මනස මූලික කරගත්ත දහමක් කියලා. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕනි මේ ලෝකේ සබ්බේ සංඛාරා අනිච්චාති සියලු දේවල් මෙචිලා යනවා කියන එක අපි සාමාන්‍ය අර්ථය අපි දන්නවා ප්‍රත්‍යක්ෂ අර්ථය නෙමෙයි. ඒ නිසා යදා පඤ්ඤාය පස්සති අපි මේ දේවල් පිළිබඳව අවබෝධයෙන් දකින්න ඕනේ. එහෙම දැක්කොත් එහෙම දැන් රජාට එකක් වුණාට අපිට හැම එකම දැනෙනවා. අපිට හැම එකම හොඳයි කියලා හිතෙනවා. ඒ හොඳයි කියලා හිතෙන අපි ආරෝපිත කරපු සංකල්පයේ පිළිබඳව අපිට යම්කිසි අවබෝධයක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ අවබෝධය ලැබුවොත් අන්න ඔබට පුළුවන්කම ලැබෙනවා අර ඉන්ද්‍රිය দমনය කිරීම තුළින් තමන්ගේ ඉන්ද්‍රිය ධර්මතා දියුණු කරගෙන යම් කිසි දවසකදී ඔබ ධර්ම අවබෝධය ලබනවා නම් ඒ ධර්ම අවබෝධය පිණිස ඔබේ ඇස කන නාසය දිව ශරීරය මූලික කරලා කුසලතාවයන් ජීවිතේ වැඩි දියුණු කරන්න. ඒක නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ උතුම් පංචරාජ දේශනාවත් හේතු කොටගෙන
පින්වත් ඔබට රූපය පිළිබඳව ඇති ස්වභාවය වැටහේවා. ශබ්දය පිළිබඳව ඇති ස්වභාවය වැටහේවා. ගන්ධය පිළිබඳව ඇති ස්වභාවය වැටහේවා. රසය පිළිබඳ ස්පර්ශය පිළිබඳ ඇති ස්වභාවය වැටහේවා. පින්වත් ඔබ ඔබේ ජීවිතයෙන් ආරෝපණය කරන ආරෝපිත සංකල්පයන් මර්ධනය කරගන්න, ඒ ආරෝපිත සංකල්පයන් පාලනය කරගන්න පින්වත් ඔබට ශක්තිය ලැබේවා. ඒ උතුම් වූ ඉන්ද්‍රිය ධර්මතාවයන් දියුණු වීම තුළින් ඔබේ අමා මහා නිවන් සුව බොහෝ දුර නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, හැමදිනම සාදුකාරයක් පවත්වන්න. අද මේ උතුම් වූ බිනර පුර පසළොස්වක පුන් පොහෝ දිනේදී මාසිකව පවත්වන විශේෂ ධර්ම දේශනාව හැටියට මේ බිනර ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන චන්දිමානානක්කාර මහත්මිය ඒ උතුම් වූ අභිප්‍රාය කරමුණක් සිතෙහි මුදුන්පත් කරගෙන ඉමෑනියන්ගේ ජන්මදිනය වෙනුවෙන් මේ උතුම් වූ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන තමනු ධර්ම ශ්‍රවණය කරලා අන්නත්තන්ට ධර්ම ශ්‍රවණය කිරීමේ වාග්ය වාසනාව සලසා දෙන්න හේතු වුණා. ඒ තුලින් පින්වත් ඔබ ඔබේ ජීවිතයේ ඉතාමත්ම වටින උතුම් වූ කාමාවචර පුණ්‍ය ශක්තිය එක්රස් කරගන්න හේතු වුණා. එක්රස් කරගත්තා වූ උතුම් වූ සුපිරිසිදු පින ප්‍රථමයෙන්ම අපි සම්බුද්ධ ශාසනය පින්වත් ඔබවත් ආරක්ෂා කරන සම්මාදිට්ඨික දිව්‍ය රාජ සමූහයා ප්‍රමුඛ දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ උතුම් වූ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය ශ්‍රීය දිව්‍ය භාවය දිව්‍ය තේජස තව තවත් වැඩි දියුණු වේවා. දෙවියන් විසින් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම ඒ කල හැකි උතුම් වූ දේවාශිර්වාදයන් නිබදව නිරන්තරයෙන් ඉෂ්ට සිද්ධ කෙරෙත්වා. අවසන දෙවියෝ නිවනින්ම සැනසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන දෙවියන්ට අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඒ වගේ මේ උතුම් වූ පින්කම තුළ තවත් එක් විශේෂ බලාපොරොත්තුවක් හැටියට චන්දිමා නානායක්කාර මහත්මියත් ඒ වගේ මේ කුසුමා කළුආරච්චි මහත්මියත් ඒ තමන්ගේ හිතෙහි මුදුන්පත් කරගෙන සිටිනවා. තමන් නමින් කාල යාත්‍රා කරන්නට යෙදුණු ඒ ඥාති විශේෂ පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තුව ඒ අතරින් ඒ කාල යාත්‍රා කරන්නට යෙදුණු පියාණන් වහන්සේ දොන් අරුණෝලිස් කළුආරච්චි මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තුව සෙනෙහබර දයාබර ගුණබර පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමේ ඒ උතුම් වූ හැඟීම පින්වත් ඔබ හිතන පතන ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. අරුණෝලිස් කළුආරච්චි මහත්මාණන්ගේ සසර ජීවිතයේ මේ පින් තුළින් සැනසීමටපත් වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවත් ඇති කරගෙන ඒ කාල යාත්‍රා කරන්නට යෙදුණු සෙනෙහබර මව නැන්සි හේවගේ කළුආරච්චි මහත්මියටත් මේ උතුම් වූ පින් අනුමෝදන් වේවා. එතුමියගේ සංසාරික ජීවිතයත් සසරින් සැනසීමටපත් වේවා. ඒ වාගේ මේ මියගිය සම්පුරුෂයාණන් පියදාස සිරිසේන නානයක්කාර මහත්මාණන්ටත් මේ උතුම් වූ පින් අනුමෝදන් වේවා. එතුමාණන්ගේ භවගාමී ජීවිතයත් සසරින් සැනසීමටපත් වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවන් හිතේ මුදුන්පත් කරගෙන ඒ වාගේම ඒ කුල ප්‍රවේණීය පරම්පරාවේ මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අත්පත් වේවා.
පින්වත් ඔබ නමින් කාල යාත්‍රා කළ පින් බලාපොරොත්තු වෙන යමෙක් ඇතනම් ඒ සෑම සියලු දෙනාටමත් මේ පින් අත්පත් වේවා. යත්තන්ගේ භවගාමී ජීවිතයන්ද සසරින් සැනසීමටපත් වේවා. යත්තන් දුකින් අත මිදේවා. සෝපත් භාවයට පැමිණේවා. සසර කෙලවර උතුම් නිවනින් සසරින් එතර වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන අපි මේ කාල යාත්‍රා කරන්ට යෙදුණු මව්වරු පියවරු ස්වාමි පුරුෂයාණන් ඇතුළු සියලුම ඥාති විශේෂයට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු ඉදම්මේ ඥාතීනං හෝතු ස්කිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු හුන්තු ඥාතයෝ. ඒ වගේ මේ පින්කමේ මුඛ්‍ය බලාපොරොත්තුව ඒ අද දිනේ ජන්මදිනයේ සමරන කුසුමා කළුආරච්චි මෑණියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තුව පින්වත් දියණියක් හැටියට චන්දිමා නානයක්කාර මහත්මිය ඒ බලාපොරොත්තු වෙන ආකාරයට ඒ පවුලේ ඒ සහෝදර සහෝදරියන් බලාපොරොත්තු වෙන ආකාරයට කුසුමා කළුආරච්චි මෑණියන්ගේ ජීවිතයට උතුම් වූ බුද්ධ රත්නයේ ආශිර්වාද ශක්තිය, ධර්ම රත්නයේ ආශිර්වාද ශක්තිය, සංඝ රත්නයේ ආශිර්වාද ශක්තිය, හිත කැමැති දෙවියන්ගේ දේවාශිර්වාදය පින්වත් මෑණියන්ගේ ජීවිතයට එළඹේවා. පෙර කරන ලද උතුම් පින් ඉස්මතු වේවා. මේ භවයන් තුල සිද්ධ කරන්නා වූ උතුම් වූ පින් තුලින් පින්වත් ඔබතුමීගේ ජීවිතය තව තවත් යහපත් භාවයටම පරිවර්තනය වේවා. උතුම් වූ නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් පින්වත් ඔබතුමියට මේ මනුෂ්‍ය ලෝකයේ ධර්ම මාර්ගයේ ධර්මානුකූල කටයුතු තුළින් ධර්මයේ පසත් කිරීම පිණිස මේ උතුම් වූ ධර්ම දේශනාවත් නිමිත්තක් බවට පත් වේවා. මනුලොවින් ජීවිතේ වාසනාවන්ත වේවා. පරලොවින් ජීවිතේ වාසනාවන්ත වේවා. කුසුමා කළුආරච්චි මෑණියන්ට සුබ උපන්දිනයක්ම වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවත් මුඛ්‍ය බලාපොරොත්තුව හැටියට හිතේ මුදුන්පත් කරගෙන චන්දිමා නානයක්කාර මහත්මියගේ උතුම් වූ බලාපොරොත්තු හැටියට එතුමියට මෑණියන්ට පවුලේ ඇත්තන්ට පින්වත් ඔබ හැම දිනාටම මේ උතුම් වූ ගෞතම බුද්ධ ශාසනය තුලදීම තමන් කරන්නා වූ ශාසනික ආගමික කටයුතු කිසිම බලපෑමකින් තොරව ඉදිරියට සාර්ථකව පවත්වාගෙන යන්නට උතුම් වූ ප්‍රඥාධික ගෞතම බුද්ධ ශාසනයේදී ධර්මාවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය වාසනාව කායික ශක්තියින් සිහිය නුවණ වීරය දියුණු වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවන් ඒ හිතන පතන ආකාරයෙන් පින්වත් අප හැම දිනාගේම ජීවිතයන් තුළ ටිස්ට සිද්ධ වේවා. උතුම් වූ සතර දළදා වහන්සේලාගේ ආනුභාව ශක්තියත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාව ශක්තියත් උතුම් වූ සමනල පාද පත්මයන්හි ආනුභාව ශක්තියත් ජීවිතයට පිහිටීම තුළින් මෙලවින් ඔබට කායික මානසික සුවපත් භාවයේම සැලසේවා. පරලොවින් ඔබට කායික මානසික සුවපත් භාවයේම සැලසේවා. සසර කෙදිනකදී හෝ උතුම් වූ නිර්වාණ ධර්මය පිණිස කෙලෙස් සංසිඳලීම පිණිස විරාගයේ නිරෝධේ නිබ්බානය අභිසම්බෝධිය පිණිස උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිස එකම ධම්ම මණ්ඩපයකදී උතුම් විපස්සනා නුවණම පහළ වේවා කියන උතුම් ප්‍රාර්ථනා ඇති කරමි. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනු චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti ඉමිනාතේ
समिच्छतु।